නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අද දවසේත් අප්‍රමාදයෙන් සම්පාදයට උතුම් සදහම් පිළිසඳර රැගෙන ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් අපි පළමු කොට ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස අද දවසෙත් වැඩම අවදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අද මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වය දැන් අපි සිහිපත් කරගන්නම්. කොහොගොඩ මලිදුව අකුරැස්ස යන ලිපිනේ පදිංචි පින්වත් ඩී.ඩී. ලයිනේරිස් මහත්මයා සහ WM කමලාවති යන පින්වන්ත දෙපළ අද සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත දෙපළත් පින්වන්ත ඔබ හැම දිනමත් කැටුවා අපි සදහම් පිළිසඳර පවත්වන්න සූදානම් වන්නේ. අපිට මතකයි අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පසුගිය වැඩසටහන් ගණනාවක් ඔස්සේම පායාසි රාජන්‍ය සූත්‍ර ධර්ම දේශනාව ඇසුරෙන් සාකච්ඡාව මෙහෙවන්නට යෙදුනේ. ඉතින් අද දවසෙත් උතුම් දහම් කාරණා අහලා දැනගන්න අපට අවස්ථාව දෙනවා. අපි හැමදෙනාම මහා සංඝරත්නය නැවත වන්දනා කොටගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සීල දනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි දැන් මං හිතන්නේ වැඩසටහන් 6ක් 7ක් විතර එහෙසම් පායාසි රාජඤ්ඤ රජතුමාගේ හිත තුළ ඇතිවෙච්ච එහෙමයි පාපී දෘෂ්ටියක් දුරු කරන්නට අපගේ පරම පූජනීය කුමාර කශ්‍යප මහරහතන් වහන්සේ ගත්තු වෑයමක්. එහෙමයි ස්වාමීනි. සහ ඒකේ සඵල වීම. එහෙමයි. බුද්ධ ශාසනයේ අසිරිය රහතන් වහන්සේලාගේ සැබෑ රහතන් වහන්සේලාගේ අසිරිය. එහෙමයි. මේ සැබෑ රහතන් වහන්සේලා මනුෂ්‍ය වර්ගයාට දක්වන අනුකම්පාව. එහෙමයි ස්වාමීනි. වෙන හිස් ප්‍රලාපවල මනුෂ්‍ය වර්ගයා පොළඹෝලා එහෙමයි ස්වාමීනි. ඒ ප්‍රලාප ඔස්සේ අහිංසක මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව උරුම කරගනිමින් මහා දුක්ඛිත සසරට වැටෙන මේ සත්වයාට එහෙමයි. අපබ්‍රංශවල සත්වයා පටලවන්නේ නැතුව එහෙමයි. මානසික මේ සුගතියකට ගෙනියන්න පුළුවන්, සසර බන්ධන දුරු කරන්න පුළුවන් මානසික මහා මේ විප්ලවයක් උපද්දන්න. මානසික විශේෂයෙන් ආකල්පමය වශයෙන් පරිවර්තනයක් ඇති කරවන්න. එහෙමයි සර්. ඊ රහතන් වහන්සේලා ගන්න මහන්සිය. එහෙමයි. ඒතර අද රහතන් වහන්සේලාය කියලා කියාගන්නා ප්‍රලාප දුඩන අය මේ කරන මහා ව්‍යසනය ශාසනික නාමයෙන් පෙනී ඉඳමින් ශාසනික නාමයෙන් පෙනී ඉඳලා ලාභ සත්කාර උපදවා ගනිමින් මේ කරන ව්‍යසනය අපිට මේ හරියට නුවණ තියෙන කලඳක් තියෙන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මාත්‍ය. එහෙමයි ස්වාමීනි. ඒත් දැන් අද මේ ඉඳලා අපි මේ කතා බහට ගන්න ලස්සන දේශනාවත් මම හිතනවා මේ ගොඩාක් අයි සම්බන්ධව මිනිස්සු බුද්ධිමත් කරන්න හේතු වෙන දෙයක්. එහෙමයි. අද ගොඩාක් මේ සුගතියට ගරහන ඕනේ. එහෙයි. එතකොට මේ සුගතිය හිත පිහිටවන්න ආර්ය ශ්‍රාවකයෝ ගන්න මහන්සිය. එහෙමයි. පිළිබඳ මනාකොට ලස්සන ඉස්මතු කරන දේශනාවක්. එහෙමයි. මේ දේශනාවේ නම ජනවසඹ සූත්‍රය. එහෙයි ස්වාමීනි. ජනවසඹ දෙවියන් ගැන වදාළ දේශනාව. එහෙමයි. එතකොට මේ දවස්වල අපගේ සියල්ල දන්නා සියල්ල දකින භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ගඩොලින් කළ ගෘහයක් තිබුණා. ආනේ නාදිකා කියන ගමේ මේ තමයි වාසය කළේ ශාස්ත්‍රඥ වහන්සේ. ඒ දවස්වල මේ කාසී කෝසල වජ්ජි මල්ල චේති වත්ස කුරු පංචාල මච්ච සූරසේන කියන අවට හාත්පස පිහිටි ජනපදවල බොහෝ
සම්බුද්ධ ශාසනයේ හිටපු උපාසකයෝ කලුරිය කළා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ කලුරිය කරපු උපාසකයෝ මුල් කරගෙන අරහත් සම්බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝකයාට අනුකම්පාව පිණිස මේ ලස්සන කරුණු ටිකක් දේශනා කළා. මොකක්ද? මේ උපාසකවරු මේ විදියටයි මේ පරලෝක ගියේ කියලා දෙව් මිනිස් ලෝකයාට කිව්වා. එහෙමයි ස්වාමීනි. කුමක් වෙනද? සම්බුද්ධ ශාසනය ගැන හිත පහදවීම පිණිස. එහෙමයි. කුසල ධර්ම සම්පත්තීන්ගේ හිත පැහැදවීම පිණිස. එහෙමයි. ඉතින් බුදුරජාණන් දේශනා කළ තිනවා මේ නාදිකාවේ මෑත භාගයේ හිටි 50කට වැඩි උපාසකවරු ඕරම්භාගීය සංයෝජන පහමසය කළා. ඒ කියන්නේ ඕරම්භාගීය සංයෝජන පහ කියන්නේ සක්කාය දිට්ඨිය කියලා එකක් මේ මනස තුල තියෙනවා. එහෙමයි. ඒ වගේම සීලබ්බත පරාමාස කියලා එකක් තියෙනවා. විචිකිච්ඡාව කියලා එකක් තියෙනවා. ඒතර මේ සක්කාය දිට්ඨිය කියන වචනේදී විස්තර කරන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ පිළිබඳව තමන්ගේ ආධ්‍යාත්මික චිත්ත සංතානයේ ආත්මයි කියලා ඇති වෙච්ච ස්ථිරව සදාකාලිකව පවතිනවා කියලා සරලව ගත්තොත් එහෙම ඇති වෙච්ච වර්ධවාගත දෘෂ්ටියක් තියෙනවා. එතකොට ඒකට කියන සක්කාය දිට්ඨිය. ඊළඟ විචිකිච්ඡා. විචිකිච්ඡා කියලා කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේ වදාහරන ධර්මයේ පිළිබඳ කෙනෙකුට විශ්වාසයක් උපදින්නේ නැත්තම් ඒ මානසික ස්වභාවයට කියන විචිකිච්ඡාව. එහෙමයි. එතකොට ඒ වගේම තමයි ඒකට අපිට තේරෙනවා මේ ධර්මයට පහදින්නේ නැහැ කියන්නේ විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ කියන්නේ නීවරණ. එතකොට ඒවා සංයෝජන ධර්ම. එහෙමයි. ඒතර මේ කියන සංයෝජන ධර්ම ඊළඟට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඒතර මේ දෙකත් එක්ක මේ දෙකින් යුතු කෙනා එතකොට මේ ලෝකේ සීල සම්පත්තිය කියලා වර්ධවාගත්තු දේවල් පුරුදු කරනවා. ඒවට කියනවා සීලබ්බත පරාමාස කියලා. ඒ වගේම තමයි කාමරාග. කාමරාග කියලා කියන්නේ මේ කාම ලෝකයට බැඳ තබන මානසික බන්ධනයක් තියෙනවා. එහෙමයි. ඒකට කියනවා කාමරාගය කියලා. ඒ කියන්නේ මේ ඉෂ්ඨකාන්ත මනාප රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ අරමුණු පහට ඒ වගේ ආස්වාදයේ විඳින්න ගිහිල්ලා ආස්වාදේ සිහි කරන්න ගිහිල්ලා ආස්වාදේ සිහි කරමින් මානසිකව සතුටක් ලබන්න ගිහිල්ලා ඒකත් එක්ක මේවට ඇතිවෙච්ච මහා බන්ධනයක් තියෙනවා ආධ්‍යාත්මික චිත්තසංතානය. එහෙමයි. ඒකට කියනවා කාමරාගය කියලා. ඊළඟ පටිඝය. පටිඝය කියලා කියන්නේ මානසික වශයෙන් අර කාමයට තියෙන බැඳීමත් එක්කම ඒකත් එක්ක තියෙන ඊළඟ කාරණාවක් තමයි ගැටෙන ස්වභාවය ඇතුලේ. එහෙමයි. මෙන්න මේවට කියන ඕරම්භාගීය සංයෝජන කියලා. පහලට බැඳ තියෙන සංයෝජන. පහලට බැඳ තියෙන සංයෝජන කියන අර්ථයෙන්ද ස්වාමීනි ඕරම්භාගීය සංයෝජන කියලා. ඒතර මේ ඕරම්භාගීය සංයෝජන පහ යම් කිසි කෙනෙකුගේ දුරු වුණොත් එහෙම නැත්තට හිතේ ඇතුලේ නැති වෙලා ගියොත් එහෙම ඒතර මේ ධර්මයේ පුරුදු කිරීමෙන් ඒක නැති කරන්න පුළුවන්. එහෙමයි. ඒක මේක නැත්තර නැති වෙලා ගියොත් එහෙම එයා මරණින් මත්තේ සුද්ධාවාස කියන බ්‍රහ්ම ලෝකේ උපදිනවා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ අවිහ අතප්ප සුදස්ස යකනිට කියලා කියන්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ. එහෙමයි. ඒතර මේ පහේ තමයි පහෙන් ඒක තමයි ගිහින් උපදින්නේ. ඒතර ඒ කෙනාට කියන අනාගාමී ශ්‍රාවකයා කියලා. මේ සුද්ධාවාස බඹලෝවේ ඕපාතික ඉපද එළොවින් මෙලොවට හැරී නොයන සුළුව එහිම පිරිනුවම් පාන සුළුව කරුණී කළාහුය. එහෙමයි ස්වාමීනි. නාතිකාවේ ඒ වගේ මෑත භාගයේ සිටි 90කට වැඩි උපාසකවරු සංයෝජන 3ක් ඡය කිරීමෙන් රාග දේශ මෝහයන්ගේ තුනී වීමෙන් එක්වරක් පමණක් මෙලොවට පැමිණ දුක් අවසන් කරන්නා වුණන් එසේ සකදාගාමීව තව පිරිසක් කලුරිය කළා කියනෝ 90කට වැඩි. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ කියන්නේ අර මාර්ගයේ වඩලිවර වෙලා ඒක න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන හිත ඇතුලේ දුරු කරගෙන ඊට පස්සේ මොකද වෙන්නේ කාමරාග පටික දුරු කරගන්න යා මහන්සි ගන්නෝ. නමුත් එයාට මේ තුනී කරගන්න විතරයි පුළුවන් කරන සම්පූර්ණ දුරු කරගන්න බෑ. එහෙමයි. ඒතර ඒකින ආපෝ කාම ලෝකෙට එන්නේ එක වතාවයි. දෙවතාවක් එන්නේ කාම ලෝකෙට. ඒක කියන්නේ තුනී වීම එක්වරක් පමණ මෙලොවට පැමිණ දුක් අවසන් කරන. එහෙමයි. ඒ සකදාගාමීව කලුරිය කළා කියන 90කට වැඩි නාදිකාවේ හිටපු. බෑන් දැන් 50කට වැඩි උපාසකවරු මහත්තයා. එහෙමයි. ස්වාමීනි සංයෝජන ධර්ම පිළිවෙලින් ප්‍රහාණය වෙන ආකාරය කොයි ආකාරද දැන් සක්කාය දිට්ඨි සීලබ්බත එතකොට මේ ධර්මයේ අහලිවර වෙලා යෝනිසෝ සීල සම්පත්තියේ පිහිටලා යම් කිසි කෙනෙක් යෝනිසෝ මනසිකාරයෙන්මයි යා සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාසය කියන දුරු කරන් තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ තුන දුරු කරගත්තු ශ්‍රාවකයා ඉන්ද්‍රිය දමනයේ මනාකොට පිහිටලා එහෙමයි. සති සම්පජාන්නේ බලවත් වීමෙන්මයි
කාමරාගය පටිගය නැති කරගන්න පුළුවන් වාසනාව උදා වෙන්නේ. කාමරාගයයි පටිගයයි යම් පමණ තුනී වුණු අවස්ථාවද සකෘදාගාමී සක්කදාගාමී කියලා කියන්නේ. ඒකට ඒ වගේ ශ්‍රාවකයෝ නාදිකාව ඉඳලා තියෙන 90කට වැඩි ගිහියයි මේ දැන් මේ. එහෙමයි. මේ පැවිදි පිරිසක් ගැන නෙමෙයි කියන්නේ. මොකක් හරි මං හිතන්නේ ඒ කාලේ නාදිකාව විශාල ව්‍යසනයක් ඇවිල්ලා තියෙනවා. මොකක් හරි දැන් මේ කොරෝනා වගේ. එහෙමයි. ඒ කාලේ ගොඩාක් තිබිලා තියෙනවා එහෙම. මේ අහිවාත කියලා රෝගයක් තිබිලා තියෙනවා. නාදිකාවට ඒක ඇවිල්ලා ගොඩාක් පිරිස මිය ගිහිල්ලා එකපාරට. එහෙමයි. ඒ වගේම නාදිකාවේ මෑත භාගයේ සිටි 500කට වැඩි 500කට වැඩි උපාසකවරු සංයෝජන 3ක් ශ්‍රේ කිරීමෙන් සෝතාපන්න වෙලා. ඒ කියන්නේ සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයි. එහෙමයි. ඒ තුන දුරු කළ සතර පායට නොයැටෙන සුළු හිතක් හදාගත්තා කියන. නියත වශයෙන්ම නිවන පිහිට කොට කලුරිය කළා කියන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක නිරන්තරයෙන් ඒ කාලේ නාදිකාවේ ඉන්න කාලේ සංඝයාට මිනිස්සුන්ට ආරංචි වෙන්න කොහොම හරි මේක දේශනා කරලා තියෙනවා නිරන්තරයෙන්. එහෙමයි. ඒතර මොකද වෙන්නේ බලන්න එතකොට භාග්‍යතුන් වහන්සේ මේක දේශනා කරන්නේ ඇයි? අර සම්බුද්ධ ශාසනයට හිත පහදවන්න. එහෙමයි. කුසල ධර්මයන්ට හිත පහදවන්න. එහෙයි ස්වාමීනි. ඒතර කුසල ධර්මයන්ට හිත පහදනකොට පිනට හිත පහදනකොට මිනිස්සයා නැවත පින් කරන්න කුසල් වඩන්න හිත පහල කරගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. අන්න බලන්න ශාස්ත්‍රුන් වහන්සේගේ අනුකම්පාව. එහෙයි. එතකොට මේ සුගතිය ඕනේ පින් කරන්න ඕනේ අරකයි මේකයි කියලා ප්‍රලාප දොඩන කට්ටිය බලන්න එතකොට. ස්වාමීනි ඒ වෙනි දෙයක් අපි ප්‍රකාශ කරන්නේම මේ තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ ශ්‍රවණය කරන්න කියවන්න අවස්ථා නොලැබීම නිසා. මං හිතනවා සමහරට කියවලත් ඇති. එහෙමයි. මේ ශ්‍රද්ධාව නැතිකම නිසා. එහෙයි ස්වාමීනි. දැන් මේ දැනුම කියලා කියන්නේ එකන්නේ. එහෙයි. දැන් ඕන කෙනෙකුට දැන් ඔය සමහරලාට අද වර්තමානයේ ගත්තොත් එහෙම ඔය දහම් පාසල් අධ්‍යාපනයේ පවා පුංචි කාලේ ඉඳලම ධර්මයේ කියලා දෙනෝනේ. එහෙමයි. දැනුමක් තියෙනෝනේ විභාගත් ලියනෝනේ. එහෙමයි. සමහරට බුද්ධාගමට ඩීක් ගන්නෝ ඒත් ගන්නෝනේ සමහර කට්ටිය. එහෙමයි සාම. නමුත් හිම ගත්තර වැඩක් නැහැ නේ. ශ්‍රද්ධාලාභය උපදින්නේ නැත්තම්. එහෙමයි. මේ දැනුමයි ශ්‍රද්ධාලාභයයි කියලා කියන්නේ දෙකක්. ඒ නිසා අපි සසරින් ඈතර කරවන්නේ ශ්‍රද්ධාව විසින්. එහෙමයි සාම. ඒකට දැන් අපිට තේරෙනවා එතකොට මේ එනගේ කෑ ගහන සියලු දෙනාට මොකද්ද නැත්තේ ශ්‍රද්ධාව. එහෙමයි. ඒතර සිවුරු දාගන්න පුළුවනි කට්ටියට. ඒක සාමාන්‍ය දෙයක්. ඉස්පා ගන්නත් පුළුවනි. ඒකත් සාමාන්‍ය දෙයක්. සුදු පිරුවට ගිහි පිරිසට ඇඳ ගන්නත් පුළුවන්. ඒක දැනුම රැස් කර ගන්න පුළුවන්. එහෙමයි. ඒක සාමාන්‍ය දෙයක් එතකොට. අසාමාන්‍ය ගුණය සම්පත්තිය තමයි මහත්තයා මේ ශ්‍රද්ධාව කියන එක. එහෙමයි ස්වාමීනි. ඒතර මේව කොච්චර කියෙව්වත් සමහරට කටපාඩුනුත් ඇති ඒකට ශ්‍රද්ධාව පිළිලා නැහැ. ඒ ශ්‍රද්ධාව එතකොට මේ ශ්‍රද්ධාවෙන් තමයි සද්ධාය තරති ඕගං මේ සැඩපහරින් ඈතර කරවන්නේ ශ්‍රද්ධාවයි. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි පුදුම ආශිර්වාද කාරණාවක් දැන් ඔබ වහන්සේනේ කාරණා විමස ගන්න ඕනේ. අර දැනුම පුරවාගත්ත පමණින් මාර්ගයේ වැඩෙන මාර්ගෙ වෙඩින්නේ. එහෙමයි ස්වාමීනි. ශ්‍රද්ධාව උපදින්නම ඕනේ. එහෙයි ස්වාමීනි. ඉතින් මේ ශ්‍රද්ධාලාභය කියන එක හරි පරිස්සමින් ක්‍රමානුකූලව බොහොම සිහි කල්පනාවෙන් ඒක හිමීට කෙනෙක් හිත ඇතුලේ පුරුදු කරගන්න ඕන එකයි. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ශ්‍රද්ධාලාභය ඒක නිසා මේ කෙනෙක් මං හිතනවා මේ ජීවිතේ වැඩිපුර මහන්සි ගන්න ඕන ශ්‍රද්ධාලාභය උපදින්න. එහෙමයි. ඒකයි භාගතුන් වහන්සේ ඒක ශ්‍රද්ධාව ධනයක් විදිහට දේශනා කළා. එහෙමයි. ධනයක් කියලා කියන්නේ එතකොට මේ ඊළඟ ජීවිත මෙලොවත් පරලොවත් එයාට මහා සම්පත් ධනය එහෙමයි. ප්‍රතිලාභ සම්පත් උපදින දෙයක් තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එහෙමයි. ශ්‍රද්ධාව තියෙන කෙනා දුගතියක් නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. ඒතර දුගතියක් නැත්නම් එතකොට එතනම ධනයක් නේ යාගේ. එහෙමයි. ඊළඟට කියනවා නාදිකාවැසි උපාසකවරුන්ට දැන් මේක ආරංචි වුණා ඊට පස්සේ. මොකක්ද ආරංචි වුණේ? භාග්‍යතුන් වහන්සේ මේ විදිහට කාසි කෝසල වජ්ජිමල්ල චේතිය වත්ස කුරු පංචාල මච්ච සූරසේන කියන මේ අවට වටේටම ඉන්නෝ කලුරිය කරපු මේ උපාසකයෙකු පිළිබඳව තථාගතයන් වහන්සේ ලස්සන විග්‍රහයක් කළා කියලා. එහෙමයි. මේක ඊට පස්සේ ආනන්දයන් වහන්සේටත් ආරංචි වුණා. අපගේ. එහෙමයි ස්වාමීනි. ඒතර ආනන්දයන් වහන්සේට ආරංචි වුණාට පස්සේ මොකද වුණේ? ආනන්දයන් වහන්සේ කල්පනා කරනවා මේත භාගයේ ඒ වගේම තමයි ආනන්දයන් වහන්සේට ආරංචි වුණා කියන මේක අහලා ඉවර වෙලා නාදිකා ගමේ හිටපු මේ උපාසකවරුන්ට බොහොම සතුටු සිත් ඇති වුණා කියලා. එහෙමයි. ප්‍රමුදිත සිත් ඇති වුණා. ප්‍රීති සොම්නසටපත් වුණා. බොහෝ සම්බුද්ධ ශාසනය පිළිබඳව මේ කුසල් වඩන ප්‍රතිපදාව පිළිබඳව හරි ප්‍රසාදයටපත් වුණා කියලා. එහෙමයි ස්වාමීනි. ආරංචි වෙලා ආනන්දයන් වහන්සේ කල්පනා වුණා මේත භාගී මගදයේ. දැන් ඉස්සෙල්ලා කිව්වේ නාදිකාවේ. එහෙමයි ස්වාමීනි. දැන් මේ කතා ආනන්දයන් වහන්සේ කල්පනා වුණා මගදී සිටි බොහෝ උපාසකවරු හිටියා. ඒ උපාසකවරු කලුරිය කළා.
ඒතර මෑදපාගේ අංගමගද ජනපදයන් සිටි උපාසකවරු කලුරිය කළ කල්හි අංගමගද ජනපදයන් හිස්සුවක්සේ වැටහෙනවා. කියන්නේ එච්චර මැරිලා. එහෙමයි ස්වාමීනි. එච්චර මැරිලා එතකොට. ඒ කියන්නේ හිත මේ ප්‍රදේශවලත් එන මොකක් හරි වගේ රෝගයක් ඇවිල්ලා තියෙනවා. ඒ උපාසකවරු බුදුරජුන් කෙරෙහි පහන් ධර්මයේ කෙරෙහි පහන් සංඝයා කෙරෙහි පහන් සිටිය නෙවෙයි. එහෙමයි. සිල්පුරමින් සිටියා නොවේ. කලින් සිට මිය ගිය ඔහු භාග්‍යතුන් වහන්සේ විසින් පරලෝක ගතිය පිළිබඳ තොරතුරු තාම දේශනා කළේ නැහැ. ඒ අයගේ පරලෝක ගතිය පිළිබඳව එහෙනම් දැනගන්නව නම් හොඳයි කියලා ආනන්දයන් වහන්සේ හිතවිල්ල පහළ වුණා. එහෙමයි ස්වාමීනි. ඒ අසා බොහෝ ජනයා පහදුණු ඇත. ඒ හේතුවෙන් සුගතිය උපදිනු ඇත. මේන බලන සෝතාපන්න ශ්‍රාවකගේ හිතේ ඇති වෙන දෙයක්. එහෙමයි ස්වාමීනි. බලන්නේ ආර්ය ශ්‍රාවකයන්ගේ අනිත් මනුෂ්‍ය වර්ගයාගෙන ඇති වෙන අනුකම්පාව. ඒතර මේ අනුකම්පාවෙන් තමයි දැන් මේ වගේ කාරණාවක් පවා අහලා දැනගෙන ඒතර භාග්‍යතුන් වහන්සේගෙන් ඒක නිරවුල් කරගෙන දෙව් මිනිස් ලෝකයට මේක කියන්න හරි ආසාවෙන් ඉන්න කුමක් නිසාද? හිත පහදවල සුගතියටවත් අඩු ගානේ යනවා. එහෙමයි ස්වාමීනි. දැක්කනේ දසරිය. ඒතර මේ සුගතියට ගරහන පිනට ගරහන අය ගැන එතකොට හිතා ගන්න පුළුවන්. එහෙනම් මේ සම්බුද්ධ ශාසනයේ අල්ප මාත්‍ර පහසවත් ලැබිලා නැත. එහෙමයි ස්වාමීනි. පහසවත් ලැබිලා නැහැ. එහෙයි. ඒ නිසා තමයි මේ වගේ ගරහිලි සිද්ධ කරන්නේ. එහෙමයි. එතකොට මේ සේනීය බිම්බිසාර ආයි කල්පනා වුණා මේ සේනීය බිම්බිසාර මගධ රජු වනාහි ධාර්මිකව බ්‍රාහ්මණ ගෘහපතීන්ටත් ඒ වගේම නියම්ගම් වැසියන්ටත් ජනපද වාසීන්ටත් හිතවත් සිටි ධාර්මික රජෙක්. එහෙමයි. තවම මිනිස්සු ගුණ කියනවා. කොහොමද ගුණ කියනවා කියලා කියන්නේ? බවත් මේ ධාර්මික වූ දැහැමි වූ මෙසේ අප සුවපත් කරවා කලුරිය කළා අපගේ බිම්බිසාරයන් වහන්සේ. මෙසේ අපි ධාර්මික වූ දැහැමි රජුගේ විජිතේ පහසුවෙන් වාසය කළා නෙවද කියලා ඒ වෙනකොටත් ගුණ කියා කියන මිනිස්සු ඉන්නේ බිම්බිසාර රජතුමා පිළිබඳව. මොකද බිම්බිසාර රජතුමා සෝතාපන්නයිනේ. ඒ සෝතාපන්න නිසා හරි ධාර්මිකව රාජ්‍ය කරලා තියෙනවා. ඒ ධර්මී ලැබුණු කාලේ ඉඳලාම. ඊට පෙරත් හොඳ ගුණ සම්පatti තිබිලා තියෙනවා. මොකද මේ දේශනාවේ මැද හරියදී ලස්සන කරුණක් විස්තර වෙනවා ඒ සම්බන්ධව. එහෙමයි ස්වාමී. මෙසේ අපි ධාර්මික වූ දැහැමි රජුගේ විජිතේ පහසුවෙන් වාසය කළා නෙව. ඒ රජුත් වනාහි බුදුරජුන් කෙරෙහි පැහැදී ධර්මයේ කෙරෙහි පැහැදී සංඝයා කෙරෙහි පැහැදී සිල් පුරමින් සිටියා නෙව. බලන්න එතකොට මෙතන තියෙන ගුණ සම්පත්ති ටික නැවත නැවත කියන මොකද්ද? භාග්‍යතුන් වහන්සේ ගැන පැහැදීම, ධර්මයේ ගැන පැහැදීම, සංඝයා ගැන පැහැදීම, සීලය පිරීම. එහෙමයි ස්වාමීනි. වෙන මහා බරපතල ගුණ මේකේ දේවල් මේකත් බරපතලයි. මෙතන තමයි අද ගොඩක් අයට ඉන්න අමාරු. මොකද්ද? භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන හිත පහදිනවා කියන්නේ. ඒතර බුදු කෙනෙක්ගේ අවබෝධයට හිත පහදවගත්තු කෙනා තමන්ගේ පුද්ගලික මතවාදයට මුල් තැනක් දෙන්නේ නැහැ මහත්තයා. එහෙමයි. ඒතකොට එහෙනම් තමන්ගේ පුද්ගලික මතවාද වලට මුල් තැනක් දීලා ඒ තුල මේ අහිංසක මිනිස්සයා හිර කරන්නෙම. එහෙමයි. එහෙනම් ඒ හිර කරන කෙනාගේ චිත්තසංතාන තුළ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳ පැහැදීමක් නැතිකමයි ප්‍රකට කරවන්නේ. ශ්‍රද්ධාවේ ගැටලුවක් තියෙනවා. එහෙමයි ස්වාමී. ඒතකොට ශ්‍රද්ධාවක් නැති කෙනා කොහොමද දෙව් මිනිස් ලෝකයට පිළිසරණක් දල්වා දෙන්නේ? එහෙමයි ස්වාමීනි. හයිබන්. ඒතර බණහන ඔබයි සැලකිලිමත් වෙන්න ඕනේ. ශ්‍රද්ධාව නැති කෙනා කොහොමද දෙව් මිනිස් ලෝකයට පිළිසරණක් හරි ගස්සන්නේ? ආන් ඒකයි. ස්වාමීනි දෙව් මිනිස් ලෝකයට පිළිසරණ පිණිස භාග්‍යවතුන් වහන්සේ පමණමක් මිස මේ කෙලෙස් සහිත අපිට මේ ඒක භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවක සංඝයා. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවක සංඝයා ඇර එහෙමයි. ඉතින් අනිත් බොහෝ පිරිසක් බලන්නේ තමන්ගේ පුද්ගලික දේ පිහිම කියලා පුද්ගලික දෘෂ්ටිය ප්‍රකාශ කරලා අලුත් යමක් කියලා. එහෙමයි. දැන් ඔය මං ඇහුවා මේ මෑත භාගයේදී ඔය බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා. ඒ පිරිස බලහත්කාරයෙන්ලු ඒ දැන් ඔය භාග්‍යතුන් වහන්සේ ඉපදුනා කියන ඔය තැන පුංචි ආරණ්‍යයක්. බලහත්කාරයෙන් තමයි එතකොට එතන අල්ලගෙන මේ හොලෝගෙන ඉන්නවා කියලා කියන්නේ. ඔය දැන් ධම්සක පැවැත්වුවා කියලා ලංකාවේ කියන තැන එතන මේ පිරිස බලහත්කාරයෙන් ඔය විහාරස්ථානයේ හාමුදුරුන්ට මේ අඩත් ඒට්ටම් කර කර අල්ලගෙන ඉන්නවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමී. කොච්චර හානියක්ද බලන්න එතකොට මේක. එහෙමයි. විශාල මේ හානි කරන්නේ එතකොට මේ. ඒතර ඒ සංඝයා පවා කැමැත්තක් නැහැලු ඒකට. එහෙමයි.
එහෙම තියෙද්දි මේ විශාල මොකක් හරි NGO සමාගම් හරහා මොකක් හරි මිස් තියෙන සිද්ධියක් මේ තියෙන්නේ. එහෙමයි. මොකද දැන් බටහිරට අවශ්‍යයිනේ මේක කොහොම හරි මේ විනාශයක් ඇති කරන්න. එහෙමයි. මොකද බටහිර දැන් විශේෂයෙන්ම එංගලන්තෙට. එංගලන්තෙට මේක ඕන විශාල වශයෙන් ඒගොල්ලන්ට බැරි වෙච්ච දෙයක් මේ ලංකාව යටත් කරගන්න. එතකොට ඒ නිසා විශාල මේ තියෙනවා මේ බලපෑම් එල්ල කිරීම මොනවා හරහා ලංකාවට මේ ව්‍යසනයෙන් ඇති කරවන්නේ. ඒතර ඒ අයම තමයි ලංකාවේ ත්‍රිපිටකයේ වැරදි මේක හරියක තියෙන එංගලන්තයේ කියලා ඉවරලා එංගලන්තයේ මොකද්ද විකෘතියක් ගෙනල්ලා මේ බුදුරජාණන් වහන්සේ වදාළ පිරිසුදු ධර්මයේ මේ කතා බහින් නැති කරවන්න හදන. එහෙමයි. මේක සම්පූර්ණ නැති කරලා දාන්න හදන්නේ. එහෙයි. විශාල ව්‍යසනයක් කරන්න හදන්නේ. ඉතින් ඒ නිසා මේ දැන් බණ අහන්න පිරිස දැන් මේ සංඝයාට විතර මේක හැමදාම කරන්න බෑ. ඒතර බණ අහන්න පිරිසත් මේ වහලා මේ නියම දැනුම තුල පිහිටලා ශ්‍රද්ධාවේ පිහිටලා නැගී සිටීමක් ඇති වුනේ නැත්තොත් එහෙම. එහෙමයි සර්. මම හිතනවා මේ ව්‍යසනය විශාල ව්‍යසනයක් බවට පත් වෙනවා. ලන්දේසි ඉංග්‍රීසි පෘතුගීසි කරපු ව්‍යසනයට වඩා ආත්පසින් විශාල ව්‍යසනයක් සම්බුදු සාසනයට කරන ඒගොල්ලෝ. එහෙමයි. ඊළඟට කියනවා මෙතන ඒ රජුත් වනාහි බුදුරජුන් කෙරෙහි පැහැදී ධර්මයේ කෙරෙහි පැහැදී සංඝයා කෙරෙහි පැහැදී සිල් පුරමින් සිටියේය. මිනිස්සු මෙසේත් පැවසුවා කියනවා මරණ අවස්ථාව තෙක්ම සේනීය බිම්බිසාර මගධ රජු භාග්‍යතුන් වහන්සේගේ ගුණ වර්ණනා කරමින් කලුරිය කළේයි කියා. ඉතින් දැන් අපි අහලා තියෙනවා එතකොට මේ පුත්‍රයාගේ බලපෑම මත විශාල දුක් දීලා තමයි මරවලා තියෙන්නේ. නමුත් බලන්න හරි ආශ්චර්යයි. නමුත් ඒත් භාග්‍යතුන් වහන්සේ ගුණ සිහි කර කර තමයි බිම්බිසාරත්තුමා මේ පරලෝකෙින් තියෙන්නේ. ආර්ය ශ්‍රාවකය. ආර්ය ශ්‍රාවකය. ඊට පස්සේ කියනවා මගධේ මෑත භාගයේ සිටි ඔහු කලුරිය කළේ බුදුරජාණන් වහන්සේ ඔහුගේ පරලෝක ගතිය පිළිබඳ තොරතුරු තාම වදාළේ නැත. ඔහුගේ පරලෝක ගතිය පිළිබඳ තොරතුරු වදාරනසේක් නම් මැනවි. එහෙමයි. ඒ ආසා බොහෝ දෙනා පහදිනු ඇත්තේය. ඒ හේතුවෙන් සුගතියට යනු ඇත්තේය. එරත් භාග්‍යතුන් වහන්සේගේ අභිසම්බෝධිය වූයේ මගධ ජනපදයේ. භාග්‍යතුන් වහන්සේගේ අභිසම්බෝධියට පත් මගධ ජනපදයේ මෑත භාගයේ සිටි කලුරිය කර උපාසකවරුන් පිළිබඳව පරලෝකගතිය භාග්‍යතුන් වහන්සේ කෙසේන නොදාරණසේක්ද. දැන් කවුද මේ කල්පනා කරන්නේ? ආනන්දයන් වහන්සේ. එහෙමයි සර්. තමන් දැන් මේ කල්පනා කරනවා දැන් නාදික ගමේ විස්තර කිව්වා. එහෙනම් මගධයේ මේ ප්‍රධානම හිටපු කෙනෙක් උපාසකයෙක් තමයි බිම්බිසාර රජතුමා. රජෙක් මිනිසයා පවා තාමත් ගුණ කියනවා. භාග්‍යතුන් වහන්සේ පවා අභිසම්බෝධියට පත් වෙච්ච භූමිය. එතකොට එහෙනම් මේ භාග්‍යතුන් වහන්සේගේ මේ කාරණා පිළිබඳ ඇහුවොත් කෙසේනම් මේ පිළිබඳව නොදාරා සිටීද? එහෙමයි ස්වාමීනි. ඉතින් බුදුරජාණන් වහන්සේ මගධයේ මෑත භාගයේ සිට කලුරිය කළ උපාසකයන් පිළිබඳව පරලෝකගතිය නොදාරන සේක් නම් ඒ හේතුවේ මගධ වැසි උපාසකවරුන්ගේ පවා දීන හිත් ඇති වේවි. එහෙමයි ස්වාමීනි. පිරිහුණු හිත් ඇති වේවි. නොපහන් සිත් ඇති වේවි. යම් කරුණකින් මගධ වැසි උපාසකවරු දීන සිත් ඇතිවන්නා වුණා. නොපහන් සිත් ඇතිවන්නා වුණා. අහෝ ඒ අයගේ කලුරිය කළාට පස්සේ පරලෝක ගතිය මේ නරක වේවි. එහෙමයි ස්වාමීනි. ඒ කලුරිය කළවුන්ගේ පරලෝක ගතිය පිළිබඳ භාග්‍යතුන් වහන්සේගේ ඒ නිසා කෙසේනම් නොදාරණසේක්ද? එහෙමයි. බලන්න මේ ආනන්දයන් වහන්සේ කල්පනා කරන විදිහ. එහෙමයි ස්වාමීනි. ඒතර මිනිස්සෙක් සුගතියකට යවන්න ආරි ශ්‍රාවකෙක් ගන්න මහන්සිය. සුගතියකට යවන්න අඩු ගානේ. එහෙනම් බලන්න අපි කොච්චර මේ මිනිස්සෙක් සුගතියකට යවන්න අපි කොච්චර සානුකම්පිත වෙන්න ඕනද නේද? එහෙමයි ස්වාමීනි. පැවිද්දෝ විතරක් නෙමෙයි. එතකොට ඒ කල්පනා කරනවා ගිහියොත් පවා කල්පනා කරන්න ඕන තව කෙනෙකුට සුගතියට යන්න. එහෙමයි. Tamante එකෙන් රැකවරණේ කොච්චර තියෙනවද? ස්වාමීනි දැන් බොහෝ අවස්ථාවල කිසිවෙක් රාගයෙන් දේශෙන් පොළඹවන්නේට කඩ තියෙනවා. අපි අප විසින්. එතකොට එවැනි කාරණා වලින් අපි පරිස්සම්. ඒතර ඒව පව පරිස්සම් වෙන්න එපා. කල්පනා කරලා ඉවරලා නේද? ඒකට කියන සුපටිපන්න ගුණයක් ඒක. ස්වාමීනි. එතකොට තමන් අනිත් කෙනාගේ රාග දේශ මෝහයන්ගෙන් සංසිඳන විදියට තමන්ට කටයුත්තක් කරන්න පුළුවන් නම් එහෙමයි. රාග දේශ මෝහ දුර වෙන විදියට එහෙමයි. ශ්‍රද්ධාවේ හිත පහන් වෙන විදියට එහෙමයි. සීල සම්පත්තියේ පිහිටන විදියට ප්‍රතිපත්තියෙන් අනුග්‍රහ කරන්නත් පුළුවන්. එතකොට කෙනෙකුට ආමිෂයෙන් අනුග්‍රහ කරන්නත් පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒකවල මේ තෙරුවන් විශ්ේ මොකද පුංචි දෙයක් කළත් හිත පහදවගෙන අග්‍ර උදාර පින්නස් වෙනවනේ. එහෙමයි.
ස්වාමීන් එතකොට ඒ සියල්ල තුල ඇතුලේ කෙනෙක් කෙරෙහි තියෙන මේ කරුණාව තවත් ඒක තමයි සැබෑ කරුණාව ඇත්තට. එහෙමයි ස්වාමීන්. දැන් බලන්න අපේ ගුරු දේවයන් වහන්සේ මුල් වෙලා එතකොට මේ ධර්ම ප්‍රචාරය. ඊළඟට මේ සෑ වන්දනා. එහෙමයි. ඊළඟට දැන් සෑරජානන් වහන්සේලා බෝධින් වහන්සේලා වන්දනා. ඒ වගේ විස්තර. එහෙමයි. ඊළඟට ඒව ඉදිකිරීම පැත්තෙන්. එහෙමයි. ඊළඟට දඹදිව වන්දනා. එහෙමයි. දැන් මෑත බලන්න දැන් දඹදිව වන්දනා බැරි නිසා ගුරු දේවයන් වහන්සේගේ මූලිකත්වයෙන් දැන් ලංකාවේ වන්දනාව පටන් ගන්න තියෙන්නේ. එහෙමයි. අටමස්ථාන භාග්‍යතුන් වහන්සේ වැඩ සිටි ස්ථාන. එහෙමයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු ස්ථාන සුවසේ වන්දනා කරගෙන දැන් මේ පැත්ත හරි ගස්සලා විවර කරලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ හැම පැත්තක්ම මේ කරන්නේ කොමකටද? අඩුම ගානේ සුගතියකට මිනිසියෙකුට යන්න අවස්ථාව රැකවරණේ හරි ගස්සලා දෙන්න. එහෙමයි. ඒතර බලන්න මේ කොච්චර ආශිර්වාදයක්ද ඒක මේ වගේ යුගයක. එහෙමයි ස්වාමීනි. මේ වගේ යුගයක කොච්චර ආශිර්වාදයක්ද. එහෙමයි. ඉතින් ඊට පස්සේ ආනන්දයන් වහන්සේ හුදකලාවේ තනීවම හිඳ මගධ වැති උපාසකයන් අරඹයා මේ කරුණ බොහෝ කල්පනා කළා කියන. හරි ආශ්චර්යයි නේද? ආරි ශ්‍රාවකේ කරුණාව. ඒ කරුණාවට මේ ප්‍රමාණයක් නැති තරම් ප්‍රමාණයක් නැත්තරම් බලන්නේ රාත්‍රී අලුයම නැගිට දෙපාන්දරම නැගිට දැන් මේක හිතා ඉඳලා. තමන්ගේ සුඛ විහරණය දැන් මේ හිතන්නේ නැහැ. එහෙමයි ස්වාමී. අනිත් සත්‍යයන්ගේ සුඛ විහරණය. එහෙයි. ඉතින් දැන් මේක හිතා ඉඳලා අලුයම නැගිටලා භාග්‍යතුන් වහන්සේ යම් තැනක වැඩහුන්සේක්ද ඊතරට පැමිණියා. පැමිණිලා බුදුරජාණන් වහන්සේ ආදරයෙන් වන්දනා කළ එකත් පසුව හිඳගත්තා. එකත් පසුක වුණ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට මෙහෙම පැවසුවා ස්වාමීනි මේ මා විසින් අනේ ස්වාමීනි අසන ලද්දේ. එහෙමයි. කාසි කෝසල වජ්ජි මල්ල චේති වත්ස කුරු පංචාල මච්ච සූරසේන කියන මේ අවට හාත්පස සිටින උපාසකයෝ පිළිබඳ කරුණිය කළාට පස්සේ ඒ අය අසවල් තැන උපන්නා කියලා භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලදී විස්තරය මම ඇහුවා ස්වාමීනි. එහෙමයි. අනේ ස්වාමීනි ඒක අහලා මට හුදකලාවේ ඉන්නකොට මෙහිම සිතවිල්ලක් ඇති වුණා ස්වාමීනි. ස්වාමීනි කුමද්දී කාරණේ මෑත භාගයේ මගදී හිටි බොහෝ උපාසකවරු මිය පරලොව ගියා. එහෙමයි. ඒ අයගේ මේ කලුරිය කළාට පස්සේ ඒ අයගේ මේ ඉපදුණු තැන් පිළිබඳව ඒ උපාසකවරුන් පවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි පැහැදී හිටියා. සිල් පුරමින් හිටියා. ඒ කට්ටිය මේ මිය පරලොව ගියාට පස්සේ කොහෙද ඉපදුනේ කියන කාරණේ පිළිබඳව තථාගතයන් වහන්සේ තාම දේශනා කළේ නෑ කියලා. ඒ වගේම නාදිකා ගමේ මිනිස්සුන්ගේ පරලෝක ගතිය විස්තර කළාට පස්සේ නාදිකා ගමේ මිනිස්සු බොහෝ පහන් සිත් ඇති කරගත්තා කියලා තාරංචි වුණා ස්වාමීනි. ස්වාමීනි මේ සීනීය බිම්බිසාර රජු ධාර්මිකයි ස්වාමීනි. බ්‍රාහ්මණ ගෘහපතින්ට නියංගන් ජනපද වැසියන්ට ඒ වගේ බොහෝම හිතවත් වෙලා ධාර්මික රජෙක් විදිහට හිටියා. එහෙමයි. තවම මිනිස්සු ස්වාමීනි ගුණ කියන බවත්නි මේ බිම්බිසාර රජාණන් ධාර්මික කෙනෙක්මයි. අහෝ අපි සුවපත් කළා නෙම. ධාර්මිකව රජේ මේ රාජ්‍ය කරගෙන ගියා නෙම. අපි මේ විජිතේ අනේ පහසුවෙන් වාසය කළා නෙම කියලා අනේ ස්වාමීනි තාමත් ගුණ කියනවා කිව්වා. එහෙමයි. ඒ වගේම ස්වාමීනි මේ බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේ කෙරෙහි බොහෝ පහන් සිත් උපදවාගෙන ධර්මයේ කෙරෙහි බොහෝ පහන් සිත් උපදවාගෙන ශ්‍රාවක සංඝ රත්නය ගැන බොහෝ පහන් සිත් උපදවාගෙන හොඳට සිල් පුරමින් හිටි ස්වාමීනි. ඒ වගේ මරණයේ අවසාන කාලේ භාග්‍යතුන් වහන්සේගේ අනන්ත ගුණ ශ්‍රී නාමයම සිහි කර ස්වාමීනි වාසය කළා. එහෙමයි. ස්වාමීනි මගදී මේ මෑත භාගයේ මේ කරුණිය කළ ඒ වගේ මේ උපාසකවරු පිළිබඳව තොරතුරු බුදුරජාණන් වහන්සේ වැදෑරුවේ නෑ. එහෙමයි. ඔහුගේ පරලෝක ගතිය පිළිබඳ තොරතුරු වදාරනසේක් නම් අනේ ස්වාමීනි මැනවි කියලා මට හිතුණා කියනවා. එහෙමයි ස්වාමී. ඒ ආසා බොහෝ දිනා පහදිනු ඇත කියලා මට හිතුණා කියනවා. එහෙමයි ස්වාමී. ඒ හේතුවෙන් බොහෝ දිනා ඒ වහලා පැහැදිලා සුගතියට යාවි කියලා මට හිතුණා කියනවා. එහෙමයි. ඒත් දැන් මේවන් බුද්ධ දේශනා එතකොට විවර කරද්දි පවා කොච්චර පහන් සිත් උපදින කී දහයක් ඇද්ද මහත්තයා? එහෙමයි ස්වාමීනි. ඒතකොට ඉවන් පහන් සිත් උපද්දන්න නේද එතකොට මේ අද මේ ධර්මානුශාසනාව පවත්වන්න මේ අනුග්‍රහ කරන පිරිස මේ කරන්නේ? එහෙමයි ස්වාමීනි. ඒතකොට බලන්න ඉදා මේ ආනන්දයන් වහන්සේ ගත්තු මේ මහන්සියම නේද එතකොට මේ පිරිස අරගෙන තියෙන්නේ? එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ ආර්ය ශ්‍රාවක භවයේ සලකුණු නේද මේ? එහෙමයි. එහෙනම් මේ දෙව් මිනිස් ලෝකයාට සම්බුද්ධ ශාසනයකට හිත පහදව ගන්නව නම් මහන්සිය ඒ ආර්ය ශ්‍රාවකත්වයේ තියෙන සලකුණු. එහෙමයි ස්වාමීනි.
ගුණයන්ගේ තියෙන සලකුණුයි. එහෙමයි. සතර පායට නොවැටෙන ගුණයන්ගේ සලකුණු. ඇයි මේ සතර පායට නොවැටෙන උත්තමයන් වහන්සේගේ හිතේ ඇතිවෙච්ච සිතිවිල්ලක් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ ගුණ පුරන්න ඕන නේද මේවා? එහෙයි. ඒතර බලන්න සතර පායට නොවැටෙන ශ්‍රාවකගේ එවන් උත්තම ගුණ සම්පatti උපදිනව නම් එහෙනම් මේ ගුණ සම්පatti අපි හිත හිතා උපදින්න ඕන. දෙව් මිනිස් ලෝකයා ගැන මහා අනුකම්පාවක් ඇති කරගන්න පුළුවන් නම් කොතරම් අසිරිමත්ද නේද මහත්තයා? එහෙමයි ස්වාමීනි. මනුෂ්‍ය වර්ගයා ගැන දෙවියන් ගැනත් අනුකම්පාව දැන් අපි ඉපිරිදා සේරුවිල ඒ බුදුරජාණන් වහන්සේගේ හරි අසිරිමත් මහත්තයා ලලාට ධාතුන් වහන්සේ රැකගෙන ආවේ මහා පරම පූජනීය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ශිෂ්‍ය පරපුර රහතන් වහන්සේලා. එහෙයි. ඒතර ඒක තැන්පත් ඒ උතුම් ධාතුන් වහන්සේ තැන්පත් කළා තමයි සේරුවිල මංගල සෑරජානන් වහන්සේ ඉදි කළා තියෙන්නේ. එහෙමයි. එතකොට බලන්න පරම පූජනීය මහා කාශ්‍යපයන් වහන්සේගේ ශිෂ්‍යයන් රහතයන් වහන්සේලා තමයි සංයුත්ත නිකාය කටපාඩම් කරගෙන තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර පරම පූජනීය ගුරුදේවයන් වහන්සේගේ ආශිර්වාදයෙන් මහත්තයා සේරුවිල මංගල සෑ මළුවේ සතියකට ආසන්න කාලයක් පුරාවට සංයුත්ත නිකාය සජ්ජායනා කළා. එහෙමයි ස්වාමීනි. ඒතර මාත් පාලියෙම සජ්ජායනා කරේ මාත් දවස් 5කට කිට්ටු වෙන සම්බන්ධ වුණා. එහෙමයි. ඒතර ඒක මිනිස්සුયો නම් පොඩි පිරිසක් හිටියේ. එහෙමයි ස්වාමීනි. දිවුරු කොච්චර පහන් සිත් උපදවන්නේ නැද්ද? එහෙමයි. දිවුරු. එහෙයි. අදටත් එතකොට බලන්න එතකොට මේ මිනිස්සු වර්ගය ගැන නෙමෙයි දෙවියන් ගැන පවා හිතන එහෙමයි. කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඉන්න. එහෙයි. කොතරම් ලාභයක්ද නේ? ස්වාමිනේ ඒ කොතරම් මුතුන් පින්කමක් වෙනවාද දැන් ලලාට ධාතුන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රැක ගන්නවා සංයුක්ත නිකාය දරාගෙන වැඩ වාසය කරන. ඒකනේ. ඉතින් මංගල මහා සෑය අභියස මේ එවන් උදාර දෙයක් සජ්ජායනා කළා එහෙමයි කියලා. ස්වාමීනි. හරි අසිරිමත්. එහෙයි. අසිරිමත් කරුණු දෙකක එකතු වීමක් සිද්ධ වුණා. එහෙමයි ස්වාමීනි. ඉතින් මට දැන් මේ දේශනාව කියවද්දි හරියට මතක් වුණා ඒ කාරණේ අනේ කොච්චර මේ දෙව් මිනිස් ලෝකයා ගැන අනුකම්පාවෙන්ද. එහෙමයි ස්වාමීනි. එතකොට අපගේ ගුරු දේවයන් වහන්සේත් මේ මංගල මහා සෑරජානන් වහන්සේගේ නායක ස්වාමීන් පාදයන් වහන්සේත් එතන වැඩ සිටි මහා සංඝරුවන සදහවත් ගිහි පිරිස ඒ ගත්තු ওই මහන්සිය එහෙමයි. අති විශාල උදාාර දෙයක් ඒක. එහෙමයි. යහපත් දෙයක් ඒක. එහෙමයි. ඒ නිසා මේ ධර්ම ප්‍රචාරයට ඇත්තටම කැප වෙන පිරිස මේ උදාාර එදා පරම පූජනීය ආනන්දයන් වහන්සේගේ හිතේ ඇතිවෙච්ච උදාාර සංකල්පයට සමාන සංකල්පයක් මේ ඇති වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ පිරිසට ගලන මහා පුණ්‍ය ධාරාව අපිට කියලා නිම කරන්න බෑ. එහෙමයි. ඒ නිසා සදහැ විසින් සදහැ සිටින් ඒ නිසා වෙහෙස නොබලා මේකට කැප වෙලා කටයුතු කරන්න පුළුවන් නම් මේ සම්බුද්ධ ශාසනය ගැන හිත පහදව ගන්න සුපහන් සිත් උපදවන්න මේ ධර්ම ප්‍රචාරයට මේ පිරිසට උපකාර කරමින් කැප වෙන්න පුළුවන් නම් අහෝ කොතරම් විශාල අසිරිමත් පිනක් රැස් කරමින් තමන්ගේ සසර දුක් ක්ෂය කරනවා ඒ පිණි. එහෙමයි. ඉතින් ඊට පස්සේ මෙතන තියෙන මහත්ය ලස්සනට විස්තරේ ඒ ආසා බොහෝ දෙනෙක් පහදුනේ ඇත්තේ කියන. එහෙමයි. ඒ හේතුවෙන් අනේ ස්වාමීනි සුගතියට යනවනේ ස්වාමීනි. එහෙමයි. කොච්චර කරුණාවක්ද. එහෙමයි. සුගතියට යනවනේ. ඒතර ඒ උදාාර සිතුවිල්ල තියෙන නාරි ශ්‍රාවකෙක්. එහෙයි. අනේ තමන් ගැන විතරක් නෙමෙයි. එහෙයි. අනේ සත්‍යය ගැනත් උදාාර සිතුවිල්ල තියෙන්න ඕන. ස්වාමීනි ඒ ඇරත් භාග්‍යතුන් වහන්සේ ඒ ඇරත් භාග්‍යතුන් වහන්සේගේ අභිසම්බෝධිය වූයේ මගධ ජනපදයේ ස්වාමීනි. තව තවත් භාග්‍යතුන් වහන්සේගේ හිත පහදවනවා. එහෙමයි. ස්වාමීනි මෑත භාගයේ සිට කලුරියකර උපාසකවරුන් පිළිබඳව පරලෝකගතිය භාග්‍යතුන් වහන්සේ කෙසේනම් නෝදාරණසේක්ද කියලා මට හිතුණා කියන ස්වාමීනි. ස්වාමීනි ඉතින් භාග්‍යතුන් වහන්සේ මගදී මෑත භාගයේ සිට කලුරියකර උපාසකයන් පිළිබඳ පරලෝකගතිය නෝදාරණසේක් නම් ඒ හේතුවෙන් මගධ වැසි උපාසකවරුන්ගේ සිත් අනේ ස්වාමීනි දීන වෙලා යාවේ. එහෙමයි. හීන වෙලා යාවේ. ස්වාමීනි යම් කරුණකින් මගධ වැසි උපාසකවරු දීන සිත් ඇතිවන්නා වුනම් ඒ කලුරියකරුන්ගේ පරලෝක ගතිය අයහපත් වේවි. එහෙමයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පරලෝක ගතිය පිළිබඳව නොවදාරන්නේ කෙසේද කියලා මට අනේ හිතුණා කියන. එහෙමයි. දැන් තිද ගන්නවා බුදුරජාණන් වහන්සේ. හරි ආශ්චර්යයි නේ. එහෙමයි. ඊට පස්සේ මේ ආනන්දයන් වහන්සේ මගධ වැසි උපාසකයන් ආරම්භය බුදුරජාණන් වහන්සේ හමුවේ විස්තර කරලා භාග්‍යතුන් වහන්සේ පහදවලා උනස්යෙන් නැගිටලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැදකුණගෙන නික්මලා කියන්නේ හරි ආශ්චර්යයි නේද? අවශ්‍ය කාරණේ සුන්දර විදියට ඉස්මතු කරමින් පහදවමින් කරුණු කිව්වා වෙන ඉව නැහැ. එහෙමයි. ඒක තමයි ආර්ය ශ්‍රාවකයන්ගේ අසරිය. එහෙයි. දැන් සියල්ල දන්නා සියල්ල දකින භාග්‍යතුන් වහන්සේ ආනන්දයන් වහන්සේ පිටත් ගිය නුඹෝ වේලාවකින්
හරි ආශ්‍රිමත් මහත්තයා. පෙරවරුවේ සිව් දැන් උදේ පාන්දරනේ. එහෙමයි. සිවුරු ඇඳ පුරවගෙන පාත්‍රය අරගෙන අනේ ශාස්ත්‍රුන් වහන්සේ දැන් පිණ්ඩපාත වඩිනවා. නාදිකාවේ පිඩු පිණිස වැඩම කළ පිණ්ඩපාතයෙන් වැළකීලා පසුකත් බත් කාලේ පාස් හොදාගෙන ගඩොලින් කලාර ගෘහයට වැඩම කළා. එහෙමයි. මගධයේ සිටි උපාසකවරුන් අරඹයා ඒ බවත්තු යම් පරලොවකට යම් උපතකට ගියාහුද ඔවුන්ගේ පරලොව උපත පිළිබඳ දැනගන්නෙමි කියලා. ඊතා හොඳින් සිත යොමු කොට මෙනෙහි කොට මුළු සිතම ඒ අරමුණේ යොමු කොට පණවන ලද අසුනේ වැඩ සිටියා කියන. එහෙමයි ස්වාමීනි. කාරුණික භාග්‍යතුන් වහන්සේගේ අසිරිය. එහෙමයි. දැන් ඊට මූලික අරමුණ මොකද්ද? පරලෝක ගතිය දකින මගදී කට්ටියගේ. එහෙයි ස්වාමී. බලන්න ඒක දකින විදිය හරි අසිරිමත් දැන්. එහෙයි. ඒ බවත්තු යම් පරලෝකකට යම් උපතකට ගියාවුද භාග්‍යතුන් වහන්සේ මගද වැසි උපාසකරු දැක්කා කියන ඉමසැනි. සම්බුද්ධ ඥානයේ අසිරිය. එහෙමයි ස්වාමීනි. සිතවිල්ලකින් අදිෂ්ඨානයක් දෙනවා හිතට. ඒ අදිෂ්ඨානයෙන් වැඩ සිටිනවා. අදිෂ්ඨානයේ යම්සේද ඒ විදිහට අවශ්‍ය දේවල් ටික පේනවා. එහෙමයි. කොහොමද සම්බුද්ධත්වයේ? එහෙමයි ස්වාමීනි. පුදුම අසිරිමත් මහන්තේ. එහෙයි. සම්බුදු හිත. එහෙයි. සසර පුරාවට ලක්කන සූත්‍රයේ තියෙන විදිහට පාරමී ධර්මයන් වැඩි මේ සම්බුද්ධ ඥානය පිණිස. එහෙමයි. ශ්‍රාවකයන්ට මෙහෙම කන්නේ. එහෙමයි. යම් අරමුණක් දකින අදහසින් තේරුම් ගන්න අදහසින් සිතවිල්ලක් හිතේ උපද්දලා අදිෂ්ඨානයක් ඇති කරවලා සිහියෙන් වාසය කරනවද අදහල් දෙ පේනවා. ස්වාමීනි අසහාය සාත්‍රු අසහාය ශාස්ත්‍රඥ වහන්සේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් සියල්ල දැක්කා. එහෙයි. සවස් සරුවේ භාවනාවෙන් නැගිටලා අර ගඩොලින් කළ ප්‍රසාදයෙන් එළියට වැඩම කළා. විහාර සෙවණැල්ලි පණවන දාසනේ එළියේ වැඩ සිටියා. එහෙමයි. එතකොට උන් ආනන්දයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ යම් තැනකද එතනට වැඩියා. වැඩිලා බුදුරජාණන් වහන්සේ සකසා වන්දනා කළ එකත් පස්සක හිඳගත්තා. ඉඳගෙන ආනන්දයන් වහන්සේට බුදුරජාණන් දේශනා කරනවා මේ භාග්‍යතුන් වහන්සේට ආනන්දයන් වහන්සේ දේශනා කරන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉතා ශාන්තයිනේ ස්වාමීනි. සාන්තව දිස්සෙනවනේ ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේගේ මුව පැහැ ඉතා ප්‍රසන්නයිනේ ස්වාමීනි. බබලනවනේ ස්වාමීනි. ඉන්ද්‍රයන්ගේ මනා පහන් බවක් තියෙනවා ස්වාමීනි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද සංසිඳී ගිය විහරණයකින් වාසය කළා කියලා මට හිතෙනවා ස්වාමීනි කිව්වා. ආනන්දේනි යම් වෙලාවක ඔබ මා හමුවේ මගධ වැසි උපාසක වූ පිළිබඳව විමසුවාද විමසලා ඉවරලා ඔබ හුනස්යෙන් නැගිටලා ගියාද ඊට පස්සේ මම දාන පිණ්ඩපාතේ වැඩලා දානේ වළඳලා ඒ කරුණ දැනගැනීමේ අදිෂ්ඨානයෙන් පළක මැදගෙන වාඩි වුණා. වාඩි වුණාට පස්සේ ආනන්ද මා උපාසකවරු පිළිබඳ සියලු විස්තර දැනගත්තා කියනවා. මම දැක්කා ආනන්ද කියනවා. සම්බුදු හිතකට ආශ්‍රිමත් සාදු සාදු ඒ භාග්‍යතුන් වහන්සේට නමස්කාර වේවා. අහෝ ඒ ශාස්ත්‍රුන් වහන්සේ අපිට සරණ යනවා නම් හදවතින් නේද මහත්තයා? කොතරම් පිළිසරණක්ද? කොතරම් ආශ්චර්යයක්ද? එකල්ලි ආනන්දේනි නොපෙනී සිටි එක දෙවියෙක් භාග්‍යතුන් වහන්සේ මම ජනවසඹ වෙමි. සුගතයන් වහන්සේ මම ජනවසඹ වෙමි. හඬක් පැවැත්තුවා කියන. ආනන්දේනි යම් මේ ජනවසඹ යන නමක් ඇද්ද? ඔබ මෙබඳු නමක් මීට කලින් දැකලා තියෙනවද? කියලා ඇහුවා. අහලා තියෙනවද? දැකලා තියෙනවද? අහලා තියෙනවද? ස්වාමීනි යම් මේ ජනවසඹ කියලා යන නමක් ඇද්ද? අනේ ස්වාමීනි මම මෙබඳු නමක් මීට කලින් අනේ අහලා නැහැ ස්වාමීනි කිව්වා. එනමුදු නාමයෙන් ස්වාමීනි ජනවසඹ යන නම අසා මාගේ මේ රෝමෝ කෙලින් වුණානේ ස්වාමීනි කියනවා. එහෙමයි ස්වාමීනි. මේ රෝම කූපයන් කෙලින් විලා ගියා කියනවා. හරි අසිරිමත්. එහෙමයි. ස්වාමීනි මට මෙහෙම සිතේ කියනවා. ස්වාමීනි යම් මේ ජනවසඹ යන නම යමෙකු උදෙසා මැනවින් පවසන ලද්දේද ඔහු නම් සුළුපටු දෙවියෙක් වෙන්න බෑ. එහෙමයි. ඉගෙන දෙවිය සිහි කරද්දී මොකද වෙන්නේ? මේ මාර්ගඵලලාභී ආනන්දයන් වහන්සේගේ පවා රෝම උද්ගෝපණය වෙලා. එහෙමයි ස්වාමීනි. සුළුපටු දෙවියෙක් නම් වෙන්න බෑ කිව්වා. එහෙමයි.
ආනන්දේනි ශබ්දයේ පහළ වූ සැනින් උදාරු පෙනුමකින් යුතු දෙවියෙක් මා ඉදිරියේ පෙනී සිටියා කිව්වා. එහෙමයි ස්වාමීනි. දෙවෙනි වතාවටත් හඬ පැවැත්වුවගෙන මෙහෙම භාග්‍යතුන් වහන්සේ මම බිම්බිසාර වෙමි. සුගතයන් වහන්සේ මම බිම්බිසාර වෙමි. ස්වාමීනි වෛශ්‍රවණ දේව රජුගේ ලෝකයේ මම මේ සත්වන වරටත් ඉපදුනිමි. ඒ කියන්නේ එහෙනම් අපිට තේරෙනවා බිම්බිසාර රජතුමා රජ වෙන්න රජ වෙලා ඒ සම්බුද්ධක් භාග්‍යතුන් වහන්සේගේ වදාළේ දහම් සක ප්‍රවර්තනය කරන අනුග්‍රහ කරන්න තමයි ඇවිල්ලා තියෙන්නේ එතකොට. එහෙමයි ස්වාමීනි. එහෙනම් ඊට පෙර හත් වතාවක් චාතුරු මහරජකේ ඉඳලා තියෙනවා. එහෙයි. හත් වතාවක් නම් මේ කියන්නේ වෛශ්‍රවණ දේව මහරජුත් එක්ක හිටියා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට්‍ර කියලා කියන්නේ මහත්තයා චාතුරු මහරජකේ සතරවරන් රජවරු. චාතුරු මහරජකේ රජ කරන රජවරු 4 දෙනෙක් ඉන්නවා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ රජවරු 4 දෙනාත් එක්ක ඉඳලා තියෙනවා විශේෂයෙන් වෛශ්‍රවණ දිව්‍ය රාජයත් එක්ක. එහෙමයි. මෙයින් චුත වී ස්වාමීනි මම මිනිස් රජෙකු වන්නට හැක්කෙමි කියන අනාගතේ. එහෙමයි. කියන්නේ භාග්‍යතුන් වහන්සේ ජීවමාන ඉන්න කාලෙම ඒකට ඇවිල්ලා මුණ ගැහුනේ. එහෙමයි. ඊතෝ සත්ත තතෝ සත්ත සංසාරානි චතුද්දස නිවාස මබි ජානාමි යත්ත මේ උසිතම් පුරේ මේ දෙව්ලොවේ සත්වතාවක්ද මිනිස් ලෝකයේ සත්වතාවක්ද වශයෙන් මීට කලින් 14 වතාවක් මම විසින් දෙව් මිනිස් දෙගතියේ වාසය කළෙමි. එතකොට මේ බිම්බිසා මේ ජනවසඹ කියන දිව්‍ය රාජයට ඒකට පෙර ජීවිත දකින්න පුළුවන්කම තියෙනවා. එහෙමයි ස්වාමීනි. ජීවිත 14ක් දකින්න පුළුවන් දැන් මේ කියන විදිහට. එහෙයි. ඒතර මීට පෙර චාතුරු මහරජගේ 7 වතාවයි මනුස්ස ලෝකේ 7 වතාවයි ඉඳලා තියෙනවා. එහෙමයි. ස්වාමීනි දීර්ඝ කාලයක් මම සතර පායට වැටුන්නේ නැහැ කියන ඒ කාලේ. එහෙමයි. ඒ වගේම ස්වාමීනි මම දැන් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා ශ්‍රී සද්ධර්මය අහලා භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය කියලා අවිච්ඡ ප්‍රසාදයෙන් පත්වෙච්ච හිතක් උපදව ගත්ත කියනවා. ධර්මයේ ස්වාක්කාත සම්දිට්ඨි ගුණයන්ට පැහැදිලා ශ්‍රාවක සංඝරත්නයේ සුපටිපන්න උජුපටිගන්න ගුණයන්ට පැහැදිලා අවිච්ඡ ප්‍රසාදයට පත්වෙච්ච හිතක් උපදවා ගත්ත කියනවා. සීලේ පිරුවා කියනවා. සතර පායට නොවැටෙන හිතනුයි ස්වාමීනි මම කලුරිය කළේ කියනවා. ස්වාමීනි මං අනාගතේ සතර පායට යන්නේ නැහැ කියනවා. එහෙමයි. සම්බුද්ධ ශාසනය අසිරිය මහත්ය. ස්වාමීනි රැකවරණය. තිරුවන් සරණේ රැකවරණය. එහෙනම් දැන් මේ ගුණ මොකද්ද මේ වර්ණනා කරන ගුණේ සතර පායට නොවැටෙන ගුණේ මොකද්ද? සමාධියක් ගැන මේ කතා කරන්නේ. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට පාදන හිතක් හදන්න පින්වත්නි. එහෙමයි. ධර්මයේ ස්වාක්කාත සම්දිට්ඨික ගුණ සිහි කරමින් පහදින හිතක් හදන්න. ශාවක සංඝරත්නයේ සුපටිපන්න උජුපටිපන්න ගුණ සිහි කරමින් පහදින හිතක් හදන්න. පුරන්න මේ ලස්සනට සීරය සතර පායට යන්නේ නැහැ. එහෙමයි. ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. දැන් දෙවිවරුත් ඒ දේශනා කරනවා. මා තුල සකදාගාමී වීමටයි අනේ ස්වාමීනි දැන් ආසාව පවතින්නේ කියන. එහෙමයි. ආයුෂ්මත් ජනවසම දෙවියන්ගේ මේ වචනේ ආශ්චර්යයක් නෙව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා. එහෙමයි. ආයුෂ්මත් ජනවසම දෙවියන්ගේ මේ වචනේ අద్භූතයි නෙව. ස්වාමීනි මම බොහෝ කල සතර පායට වැටුන්නේ මං ආයි සතර පායට යන්නේ සතර පායේ නිදහස් වෙලා ඉන්නේ මං ඒ කියන්නේ දන්නවා දකින්නවා. සකදාගාමී වෙන්නයි මම බලවත් කැමැත්තෙන් ඉන්නේ කියලා කියන්නේ ආශ්චර්ය ප්‍රකාශයක් නෙවෙයි ජනවසඹ. එහෙමයි. ආයුෂ්මත් ජනවසම දෙව්ති මේ මෙවැනි උදාරු විශේෂ අධිගමයක් ඇති බව හඳුනාගත්තේ කුමක් පදනම් කරගෙනද කියලා අහනවා. ඇහුව කියනවා. එහෙමයි ස්වාමීනි. ඒතර භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ සසුනේ පිට නෙවෙයි ස්වාමීනි මම. ස්වාමීනි මං ඔබ වහන්සේගේ ශාසනයමයි සුගතයන් වහන්සේ මං ඔබ වහන්සේගේ ශාසනයමයි. සුගතයන් වහන්සේ මම මේ සසුනෙන් පිට නෙමෙයි සුගතයන් වහන්සේ. මේ දෙවිවරු. ස්වාමීනි යම් දවසක මම භාග්‍යතුන් වහන්සේ කරේ ඒකාන්ත කොට නිසැකව පැහැදුනාද එදා සිට ස්වාමීනි මම සතර පායට නොවැටෙන බව මම්ම තේරුම් ගත්තා ස්වාමීනි. අපායේ මිදුණු බව මම්ම තේරුම් ගත්තා ස්වාමීනි. දැන් මා තුල පවතින්නේ සකදාගාමි වෙන්න බලවත් ආසාවමයි ස්වාමීනි කියලා නැවතත් මාහට ජනවසඹ දෙවියා පැවසුවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ වගේ උදාාර ප්‍රකාශයක් කළා. එහෙයි. කොහොමද සුන්දර දිව්‍ය ලෝකයේ විස්තරය? එහෙමයි ස්වාමීනි. තෙරුවන් සරණේ අසිරිය. එහෙයි. සම්බුද්ධ ශාසනයක අසිරිය. භාග්‍යතුන් වහන්සේ සරණ ගියොත් කෙසේනම් රැකවරණද? එහෙමයි. බලන්න මේ දිව්‍යවරු තමන් උපදවාගත්තු රැකවරණේ ඇවිල්ලා සිංහනාද පවත්තමින් සර්ව රාජයන් වහන්සේ ගාවම ඇවිල්ලා පවසන අයුරු. එහෙමයි ස්වාමීනි.
බලන්නේ ලෝකෙට හිතානුකම්පී ආනන්දයන් වහන්සේ වැනි පරම පූජනීය මහා සංඝරුවන. මෙවන් සුන්දර විග්‍රහයක් දෙව් මිනිස් ලෝකයට ඇහෙනකොට හිත පහන් වෙනවා කියලා එදා ආර්ය ශ්‍රාවකයන් දැක්කා. එහෙමයි ස්වාමීනි. මේවට හිත පහන් නොවන අසත්පුරුෂ ජනී ජනයා බාලයන් අදමයන්. ඒතර මේ ලෝකෙට මොනවද මේ කරන්නේ? එහෙමයි ස්වාමීනි. මොනවද මේ කරන්නේ කියලා හිතන්නකෝ. එහෙයි. ඒතර බලන්න ඒ නිසා ඔබ නොරැවටෙන්න ඔබ දක්ෂ වෙන්න. ස්වාමිනේ තුනුරුවන් කෙරෙහි අනිත් අපි හැමදෙනාගේ හිත පහදවන්න අපගේ පින්වත් ඒ ආනන්දයන් වහන්සේගේ හිතේ සිතුවිලි වැඩ කරපු මේ සකස් වුණු ආකාරය ආකාරය හරි අසිරිමත් නේද? පුදුම අසිරිමත් ඒක. එහෙමයි. ඉතින් බලන්න ඊට පස්සේ මේ ලස්සන විස්තරයක් තව ඉස්සරහට තියෙනවා. එහෙමයි. ඒ නිසා අදට අපි මේ විස්තරය මෙතනින් අවසන් කරනවා. ඊළඟට තියෙන මේ සුධර්මා දිව්‍ය සභාවේ සිදුවෙච්ච අසිරිය. ඒ නිසා අපි ඒක ඊළඟ දවසේ සාකච්ඡා කරමින් ඉතින් ඒ නිසා මේ උදාර පින රැස් කරගත්තු පිරිසට හදවතින් සතුටු වෙන්න පුළුවන්. මේ සම්බුද්ධ ශාසනයටයි මේ අනුග්‍රහය කළේ. සුගතියට ගෙනියන්නයි මේ අනිත් අයට අනුග්‍රහ කළේ. ඉතින් ඒ නිසා සුගතියට ගෙනියන්නට රැකවරණය ලබා දෙන්න මේ කරපු අනුග්‍රහය තමන්ගේ සසර පුරාවට තමන්ට සුගතියට ගෙනියන්නට අනුග්‍රහ සැලසෙනවා සත්‍යයි. එහෙමයි. නිවන් දකින්නට කරුණාකාරණා තමන්ගේ ජීවිතයට සකස් කර දෙනවා සත්‍යයි. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම ඒ අමා මහ නිවනින් සැනසෙන්නටම මේ රැස් කළ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම ඒ උත්තම සම්බුද්ධ ශාසනයේ හිත පහදවන භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් පෙන්වා වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති පූජනීය මහා සංඝරත්නය අප හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. කාරුණික පින්වත්නි අද දින අප්‍රමාදේන සම්පාදේත ධර්මදේශනා සඳහා අනුග්‍රහය දරන්නේ කොහොගඩ මලිදුව අකුරැස්ස යන ලිපිනයේ පදිංචි පින්වත් ඩී ලයිනේරිස් මහතා සහ WM කමලාවතී යන දෙපළ විසින් අරමුණ බවට සටහන් කළ තියෙනවා. දෙවියන්ට කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේටත් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයන් ඇතුළු සියලු බ්‍රහ්මයින්ටත් සක්දෙවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු විශේෂයෙන් ජනවසඹ දෙවියන් සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ පින්බිමේ වැඩවසන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. ඒ වගේම සදහැවත් ගිහි උපාසක උපාසිකාවන්ට ශ්‍රද්ධාකාරී මණ්ඩලයේ සියලු දෙනාටම සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ලයිනේරිස් මහතාගේ මිය පරලෝකීය MH බේබි මෑණියන්ට ඩීඩී ඩේවිඩ් පියාණන්ට ඩීඩී රොසලින් සහෝදරියට ඩීඩී සිරියාවතී සහෝදරියට ඒ වගේම ඩීඩී සිරිපාල සහෝදරයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම කමලාවතී මහත්මියගේ මිය පරලෝකීය YH මැගිලින් මෑණියන්ට සහ WM සයිමන් පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරූ සියලු දෙනා නමින් පවුල්වල සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝ සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න.
ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ඒ කොහුගොඩ මලදු අකුරැස් යන ලිපිනේ පදිංචි පින්වත් ඩී.ඩී. ලයිනේරිස් මහතා සහ WM කමලාවතී යන දෙපළට මේ පින් අනුමෝදන් වේවා. පවුල්වල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම වසන්ති දියණියට, ධම්මික පුතණුවන්, රංජිත් බෑනාට, චමෝද් ලේලියට, දින්සන මුණුපුරන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. උතුම් ධර්මය අවබෝධ කරගන්න මේ රැස් කළ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ සඳහා සොයා බලා කටයුතු කරන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම සිත ප්‍රසාදයට පත්වෙන භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ධර්මයේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වේවා. පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන පින්වන්ත ඒ පිරිස කොහුගොඩ මලිදුව අකුරැස් යන ලිපිනේ පදිංචි පින්වත් ඩී.ඩී. ලයිනේරිස් මහත්මයා සහ WM කමලාවතී යන පින්වන්ත දෙපළ ඇතුළු පින්වන්ත ඔබ හැමදෙනා අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නේ. ඉතින් පිනැති ඔබටත් තිබෙන අවස්ථාව මේ උතුම් සදහම් පිළිසඳරෙහි දායකත්ව බරපැන වෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසලා දැනුම්වත් වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් දුර්ලභ සම්බුද්ධ ශාසනයේ උදාර රැකවරණය සලසා ගන්න පින්වන්ත හැම දිනාටම සියලු අවස්ථා සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරගන්නවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවතත් අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.